පුතේ අපි දැන් බලමු දෙවෙනි එකකට අදාළ පහුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කළා. ඉස්සෙල්ලාම අපි බලමු 2013 ආපු ප්‍රශ්නේ මොකක්ද කියලා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ. තමයි මේ ඒකකයෙන් ඕගොල්ලන්ගේ දැනුම පරීක්ෂා කරන්නේ. ඉස්සෙල්ලාම දීලා තියෙන ප්‍රශ්නෙන් අහන්නේ මේකේ වරහන් තුලදී ඇති ගුණය වැඩිවන පිළිවෙලට සකසන්න කියලා. ඒකේ පළවෙනි කොටසෙන් අහන්නේ CO බන්ධන දුර. එතකොට මේ අණු තුනේ බන්ධන දුර කොහොමද වැඩි වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ලියන්න ඕනේ අඩුම බන්ධන දුරක් තියෙන එක. ඊට පස්සේ අපි අන්තිමටම ලියන්න ඕනේ වැඩිම බන්ධන දුරක් තියෙන එක. අපි බලමු ඉස්සෙල්ලාම අපි මේවයි අණු වල ව්‍යුහය ඇඳලා බලන්න ඕනේ කොහොමද බන්ධන දුර වෙනස් වෙන්නේ කියලා. දැන් මේකේ මේ ඇඳලා තියෙන්නේ මේ දීලා ඕගොල්ලන්ට දීලා තියෙන අයන සහ අණු වල ව්‍යුහ. පළවෙනි එකේ දීලා තියෙන්නේ CO ත්‍රිත්ව බන්ධනයක් තියෙන්නේ. කාබන් මොනොක්සයිඩ් වල ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණුවේ තියෙන්නේ ද්විත්ව බන්ධන. කාබනේට් අයනයේ තියෙන්නේ තනි බන්ධන සහ ද්විත්ව බන්ධන. එතකොට අපි දන්නවා කාබනේට් අයනයේ සංප්‍රයුක්ත ව්‍යුහ ඇති වෙනවා. මේ තියෙන ද්විත්ව බන්ධනය මෙතෙන්ට එන්න පුළුවන් එක ව්‍යුහයක, තව එකක එන්න පුළුවන් මෙතෙන්ට. එතකොට මේ බන්ධනයේ තියෙන්නේ ද්විත්ව ස්වභාවය, තනි බන්ධන සහ ද්විත්ව බන්ධන අතරමැදි ස්වභාවයක්. මේකේ පිරිසුදු ලෙස ද්විත්ව බන්ධන තියෙනවා. මේකේ තියෙන්නේ ත්‍රිත්ව බන්ධනය. එතකොට අපි දන්නවා S ලක්ෂණය වැඩි වෙනවා. S ලක්ෂණය වැඩි වෙනවා කාබන් මොනොක්සයිඩ් අණුවේ. මේකේ තියෙන sp මොහොම්කරණයක්. දැන් මේ අණු තුන ගත්තාම මේ අණු තුනේ කාබන් මොනොක්සයිඩ් වල ත්‍රිත්ව බන්ධනයක්, කාබන් ඩයොක්සයිඩ් වල ද්විත්ව බන්ධනයක්, කාබනේට් අණුවේ තියෙන්නේ තනි බන්ධනය සහ ද්විත්ව බන්ධනය අතරමැදි ස්වභාවයක්. එතකොට අපි දන්නවා බන්ධනය කෙටිම වෙන්නේ ත්‍රිත්ව බන්ධනයක, ඊගාවට ද්විත්ව බන්ධනයක, ඊගාවට තනි බන්ධනයක. එතකොට බන්ධන දුර වැඩි වෙන පිළිවෙල අහන්නේ. එතකොට අඩුම බන්ධන දුරක් තියෙන්නේ කාබන් මොනොක්සයිඩ් වල අඩුම බන්ධන දුරක් තියෙනවා. ඊගාවට කාබන් ඩයොක්සයිඩ් වල, ඊගාවට කාබනේට් අයනයේ බන්ධන දිග වැඩි වෙනවා. ඔය ආකාරයට තමයි බන්ධන දුර වෙනස් වෙන්නේ. ඊගාවට දෙවෙනි කොටසේදී NO2+ අයනය දීලා තියෙනවා, NO3- අයනය දීලා තියෙනවා, NH3 අණුව දීලා තියෙනවා. එතකොට අපි බලමු මේකෙත් අපි ව්‍යුහ ඇඳලා තමයි බලන්න ඕනි පරමාණුවේ විද්‍යුත් ඍණතාවය. එතකොට පුතේ අපි දැන් මේ නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය බලනකොට අපි ඉස්සෙල්ලා පාඩම සාකච්ඡා කරනකොට කතා කළා මොකක් හරි පරමාණුවක විද්‍යුත් ඍණතාවය වෙනස් වෙන්න කාරණා කීපයක් බලපානවා. එකක් තමයි මොහොම්කරණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක. අනිත් එක තමයි ඔක්සිකරණය. අනිත් එක තමයි ආරෝපණය. ඒ පරමාණුව මත ඇති ආරෝපණය අපි සලකා බලන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ NO2 අණුවේ ව්‍යුහය. මේ තියෙන්නේ NO3- අණුවේ ව්‍යුහය. මේ තියෙන්නේ ඇමෝනියා අණුවේ ව්‍යුහය. මේකේ තියෙන්නේ sp
මොහොම්කරණයක්. එන්න දැන් මේ අණුව ගත්තාම මේකේ තියෙන sp මොහොම්කරණයක්, මේ අණුවේ තියෙන sp2 මොහොම්කරණයක්, මේ අණුවේ තියෙන sp3 මොහොම්කරණයක්. එතකොට විද්‍යුත් ඍණතාවයේ අඩුම නයිට්‍රජන් තියෙන්නේ ඇමෝනියාට. මොකද අපි දන්නවා S ලක්ෂණ වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. එතකොට ඇමෝනියා වල තියෙන sp3 මොහොම්කරණයක්. එතකොට S ලක්ෂණ ගොඩක් අඩුයි. ඒක නිසා ඇමෝනියා වල විද්‍යුත් ඍණතාවය අඩුයි. ඊගාවට වැඩි වෙනවා නයිට්‍රේට් අයනේ. ඊගාවට වැඩි වෙනවා නයිට්‍රෝනියම් අයනේ. ඔය ආකාරයට තමයි විද්‍යුත් ඍණතාවය වෙනස් වෙන්නේ. ඊළඟට අපි බලමු බෙරිලියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට් සහ කැල්සියම් සල්ෆේට් වල වියෝජන උෂ්ණත්වය වෙනස් වෙන්නේ කොහොමද කියලා. අයනික ගුණය වැඩි වෙනකොට ස්ථායීතාවයෙන් වැඩි, වියෝජන උෂ්ණත්වය වැඩි. එතකොට මේකේ ඇනායනයක් සහ කැටායනයක් තියෙනවා. සල්ෆේට් අයනය තමයි ඇනායනය, වෙනස් වෙන්නේ කැටායනය බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් විදියට. අපි ඉස්සෙල්ලා කතා කරා අයනික සංයෝගයක ද්‍රවීකරණය ගැන. එතකොට මේකෙදි කැටායනයේ අපි එතකොට ඒ වෙලාවේ අපි කතා කළා කැටායනයක ද්‍රවීකරණය වැඩි වෙනවා කැටායනයේ කුඩා වෙනකොට. එතකොට මේකේ කැටායනයේ කුඩාම එක තියෙන්නේ බෙරිලියම් වල, විශාලම එක තියෙන්නේ කැල්සියම් වල. එතකොට අයනික ගුණය වැඩි වෙනවා කැල්සියම් සල්ෆේට් වල, මැග්නීසියම් සල්ෆේට් වල සහ බේරියම් සල්ෆේට් වල ක්‍රමයෙන්. එතකොට ක්‍රමක්‍රමයෙන් එතකොට කුඩාම කැටායනයේ තියෙන්නේ බෙරිලියම් සල්ෆේට් වල නිසා සහසංයෝජ ලක්ෂණ වැඩි බෙරිලියම් සල්ෆේට් වල. ඒක නිසා අඩුම වියෝජන උෂ්ණත්වයක් තියෙන්නේ බෙරිලියම් සල්ෆේට් වල. වැඩිම වියෝජන උෂ්ණත්වයක් තියෙන්නේ කැල්සියම් සල්ෆේට් වල. එතකොට මේ ආකාරයට තමයි අයනික ගුණය වෙනස් වෙන්නේ. ඒ වගේම වියෝජන උෂ්ණත්ව වෙනස් වෙන්නේ මේ ආකාරයට. වැඩිම වියෝජන උෂ්ණත්වයක් තියෙන කැල්සියම් සල්ෆේට් වල. ඊගාවට කැල්සියම් සල්ෆේට් වලට වඩා අඩුයි වියෝජන උෂ්ණත්වය මැග්නීසියම් සල්ෆේට් වල. ඊටත් වඩා අඩුයි බෙරිලියම් සල්ෆේට් වල. ඊගාවට ඔයගොල්ලන්ගෙන් අහන්නේ නියෝන්, ආගන්, ක්‍රිප්ටන් තියෙනවා. ඒවායේ තාපාංකය කොහොමද වෙනස් වෙන්නේ කියලා. අපි දන්නවා තාපාංකය වෙනස් වෙන්න බලපානවා ආකර්ෂණ බල. එතකොට මේ දීලා තියෙන පරමාණු තුනම 18 වෙනි කාණ්ඩේ. එතකොට 18 වෙනි කාණ්ඩේ මේ කාණ්ඩය දිගේ පහළට යනකොට අණුව විශාල වෙනවා. අණුක ස්කන්ධය වැඩි වෙනවා. එතකොට කාණ්ඩේ පහළට යනකොට තාපාංකය වැඩි වෙන්න ඕනි. එතකොට නියෝන්, ආගන්, ක්‍රිප්ටන් කිව්වහම ක්‍රිප්ටන් තමයි විශාලම අණුව තියෙන්නේ. ඒක නිසා එයාට තමයි වැඩිම තාපාංකයක් තියෙන්නේ. ඊගාවට ඒකට වඩා අඩුයි ආගන් වල, ඒකට වඩා අඩුයි නියෝන් වල. එතකොට පිළිවෙල අපි ලිව්වොත් මේ විදිහට තමයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ ඊගාව කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ ලුයිස් ව්‍යුහයක් ඇඳීමේ හැකියාව බලන්නේ. එතකොට සැකිල්ල දීලා තිනවා. අපි ඉස්සෙල්ලා පාඩම සාකච්ඡා කරනකොට කතා කළා කොහොමද ලුයිස් ව්‍යුහයක් අපි අඳින්නේ කියලා. එතකොට ලුයිස් ව්‍යුහ අඳිනකොට මුලින්ම සැකිල්ල දීලා තිනවා නම් සැකිල්ල ලියාගෙන ඊට පස්සේ අපි අර කියපු පියවර ටික අනුගමනය කරලා ලුයිස් ව්‍යුහය අඳිනවා. අපි ලුයිස් ව්‍යුහය අඳින හැටි බලමු. මේක තමයි දීලා තියෙන අණුව. ඉස්සෙල්ලාම බලන්න ඕනේ අපි මේකේ තියෙන මේ අණුවේ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගාන කීයද කියලා.
එතකොට මේ අණුවේ නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. එතකොට 5 වරක් 2 10යි. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. 6 වරක් 2 12යි. හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ධන 2යි. ආරෝපණ නැති නිසා උදාසීන අණුවක් නිසා අපි එකතු කරන්නේවත් අඩු කරන්නේවත් නැහැ. එතකොට මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 24යි. 24න් භාගයක් ගියාම අපි 24න් භාගයක් බලන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් කරනවා. යුගල් කරාම ඉලෙක්ට්‍රෝන යුගල් 12යි. ඒ 12න් අපි අඩු කරන්න ඕනි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 5ක් තියෙනවා. එතකොට 12න් 5ක් ගියාම 7යි. එතකොට මේ අණුවේ ඉලෙක්ට්‍රෝන යුගල් 7ක් තියෙන්න ඕනි දැන්. අපි මේ ඉලෙක්ට්‍රෝන යුගල් 7 මේකට බෙදලා දෙමු. මේ විදිහට ඔක්සිජන් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. එතකොට මෙතෙන්ට 3යි, මෙතෙන්ට 3යි. ඊතුරු ඉලෙක්ට්‍රෝන යුගලයයි ඒක මේ පරමාණුව මතට දානවා. ඊට පස්සේ අපි දැන් ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ හැම පරමාණුවකටම තියෙනවද බලන්න ඕනි. හයිඩ්‍රජන් වලට හැර නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන මෙතන 2යි, 4යි, 6යි, 2යි, 8යි. එතකොට ඒක සම්පූර්ණයි. මෙතන නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන යුගලයක් මදි. ඒක නිසා මෙතන තියෙන ඔක්සිජන් වල මේ ඉලෙක්ට්‍රෝන දෙක මකලා අපි ඒ වෙනුවට මෙතෙන්ට ද්විත්ව බන්ධනයක් දානවා. දැන් හරි. දැන් මෙතන ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. මෙතෙන්ටත් 8ක් තියෙනවා. මෙතන නයිට්‍රජන්ටත් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. දැන් අපි බලමු එක එක පරමාණු වලට ආරෝපණ එනවද කියලා. එතකොට මේ නයිට්‍රජන්ට නයිට්‍රජන් වල සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. 5න් මෙතන 1යි 2යි 3යි 4යි 5යි. එතකොට නයිට්‍රජන්ට ආරෝපණයක් එන්නේ නයිට්‍රජන් වල තියෙන ඕනි සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. ඒ පහම තියෙනවා. මේ නයිට්‍රජන් ගත්තාම මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕනි. දැන් තියෙන්නේ 1යි 2යි 3යි 4යි ඉලෙක්ට්‍රෝන එකක් අඩුයි. ඒක නිසා මෙතන නයිට්‍රජන්ට එනවා ධන ආරෝපණයක්. මේ ඔක්සිජන් ගත්තාම මෙතන ඉලෙක්ට්‍රෝන එන්න ඕනි 6යි. ඔක්සිජන්ගේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒ 6න් 2යි 4යි 6යි 1යි 7යි එකක් වැඩි. ඒක නිසා මේ ඔක්සිජන් මතට එන්න ඕනි ඍණ ආරෝපණයක්. මේ ඔක්සිජන්ගේ ඒත් සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒ 6න් 2යි 4යි 5යි 6යි 6ක්ම තියෙනවා. ඒක නිසා ආරෝපණයක් නැහැ. මේක තමයි මේ අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. ඊළඟ ප්‍රශ්නෙන් කියන්නේ ඉහත අපි ඇඳපු සංප්‍රයුක්ත ව්‍යුහය සඳහා ඉහත මේ ප්‍රශ්නෙන් කියන්නේ ඉස්සෙල්ලා අපි ඇඳපු ලුයිස් ව්‍යුහය සඳහා තිබිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියලා. අපි බලමු සංප්‍රයුක්ත ව්‍යුහයක් මේවට කොහොමද අඳින්නේ කියලා. දැන් මෙතන ද්විත්ව බන්ධනයේ තියෙනවා මෙතන අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට ප්‍රදානය කරන්න. එතකොට මෙතෙන්ට ප්‍රදානය කළාම මෙතන නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 10ක් එනවා. ඒක පවතින්න බෑ. ඒක නිසා මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය මේ ඔක්සිජන් මතට ප්‍රදානය කරන්න ඕනේ. එතකොට දෙවෙනිවට එන ව්‍යුහය තමයි මේක.
දැන් මේක අපි ඇඳපු ලුයිස් ව්‍යුහය ඊට පස්සේ අපි තව ලුයිස් ව්‍යුහයක් ඇඳ අපි අර තිබ්බ NO ද්විත්ව බන්ධනය වෙන තැනකට දාලා ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයත් එක්ක ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට ප්‍රදානය කරනවා මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට ගමන් කරනවා. එහෙම ගමන් කළාට පස්සේ ලැබෙන සංප්‍රයුක්ත ව්‍යුහය තමයි මේ තියෙන්නේ. මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිනකොට අනිවාර්යයෙන්ම මේ ඊතලයේ යෙදිය යුතුමයි. මේ ඊතලේ නැත්තම් සංප්‍රයුක්ත ව්‍යුහ පිළිගන්නේ නැහැ. දැන් අපි බලමු මේ සංප්‍රයුක්ත ව්‍යුහ තුනේ ස්ථායීතාවය කොහොමද කියලා. මේ සංප්‍රයුක්ත ව්‍යුහය ගත්තාම එක ළඟ ප්‍රතිවිරුද්ධ ආරෝපණ තියෙනවා. ඒක නිසා මේක ස්ථායී. අනිත් එක වඩාත් විද්‍යුත් ඍණ පරමාණු මත ඍණ ආරෝපණ තිබීම මේ ව්‍යුහය ස්ථායී. මේ ව්‍යුහයත් ස්ථායී. ඉහත ඉස්සෙල්ලා කියපු මේ ව්‍යුහය වගේමයි ඒකේ තියෙන ලක්ෂණ ඔක්කොම මේකේ තියෙනවා. ඒක නිසා මේකත් ස්ථායී. මේ ව්‍යුහයේ එක ළඟ සමාන ආරෝපණ තියෙනවා. ධන ආරෝපණ දෙකක් එක ළඟ තියෙනවා. ඒක අස්ථායී වෙන්න හේතුවක්. ඒ වගේම ආරෝපණ ව්‍යාප්තිය වැඩි මේ අණුවේ. එතකොට මේක අස්ථායී. දැන් එතකොට අපි බලන්නේ මේ අණුවේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හැඩය සහ මොහොම්කරණය. පළවෙනි එකෙන් අහන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකට බැඳුණු නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකක්ද කියලා. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. ඉලෙක්ට්‍රෝන යුගල් හතරක් තියෙනවා. චතුස්තලීයයි. හැඩය පිරමිඩාකාරයි. එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර පිරමිඩීයයි කියලා අපි කියනවා. ඊගාවට මේකේ මොහොම්කරණය 1 2 3 4ක් තියෙනවා. sp3 මොහොම්කරණයක් තියෙන්නේ මේ නයිට්‍රජන්ට. මේකේ ඔක්සිජන් පරමාණු දෙකකට බැඳුණු නයිට්‍රජන් තියෙන්නේ. එතකොට මේකෙදි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය එහෙම නැත්නම් VSEPR ඒකක ගණන මේකේ 1 2 3යි එන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය එන්නේ මේකේ තලීය ත්‍රිකෝණාකාර හැඩයක් තලීය ත්‍රිකෝණාකාර මොහොම්කරණය එන්නේ sp2. ඊට පස්සේ අහනවා මෙම අණුව ද්‍රවීයද නිර්ද්‍රවීයද කියලා. මේ අණුවේ මේ NH බන්ධනයේ ද්විද්‍රව ගූර්ණය මේ දිශාවට තියෙන්නේ. ඒ වගේම මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය මගින් මේ දිශාවට තමයි ද්විද්‍රව ගූර්ණයේ සංප්‍රයුක්තය ඇති වෙන්නේ. එතකොට මේ අණුව ගත්තාම NO බන්ධනයේත් මේ පැත්තට. එතකොට මේකේ ද්විද්‍රව ගූර්ණයේ සංප්‍රයුක්තය ශුන්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මේ අණුව ද්‍රවීයයි. ඊළඟට මේකේදී අහනවා N1 සහ N2. N1 සහ N2 පරමාණු වල බන්ධනය හැදෙන්න සහභාගී වෙලා තියෙන පරමාණුක කාක්ෂික එහෙම නැත්නම් මුහුම් කාක්ෂික මොනවද කියලා. N1 කියන පරමාණුවේ මුහුම් කාක්ෂික තියෙන්නේ sp3 මුහුම් කාක්ෂිකය N1 සහ N2 බන්ධන හැදෙන්න දායක වෙලා තියෙන්නේ. N1ට sp3 N2ට sp2. ඊගාව දෙවෙනි ප්‍රශ්නේදී N1ට sp3 H වල තියෙන්නේ S කාක්ෂිකයක් එක S කාක්ෂිකය. ඊළඟට ඉහත දක්වා ඇති ද්‍රව්‍ය අතරින් තියෙන බල වර්ග හඳුනා ගන්නයි තියෙන්නේ. පළවෙනි ප්‍රශ්نين අහන්නේ ද්විද්‍රව ආකර්ෂණ බල තියෙන්නේ මොන වගේද කියලා. එතකොට HF වලක් තියෙනවා ක්ලෝරෝමෙතේන් වලක් තියෙනවා. CH3Cl සහ HF කියන දෙකම විද්‍යුත් ඍණතා වෙනස තියෙන බන්ධන හදන සංයෝග. එතකොට මේ දෙකම ද්විද්‍රව ආකර්ෂණ බල තියෙනවා. ඊගාවට හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ HF වල විතරයි. ඊට පස්සේ ලන්ඩන් අපකිරණ බල ඕනම සංයෝගයක තියෙන්න පුළුවන්. මේ තුනේම ලන්ඩන් අපකිරණ බල තියෙන්න පුළුවන්.
ඊළඟට අපි බලමු 2014 ආපු ප්‍රශ්නේ මොකක්ද කියලා. මේකේ පළවෙනි ප්‍රශ්නේ 3 4 5 6 කියන කොටස් තමයි අපේ ඒකකයට අදාළ. අපි තුන්වෙනි එකේ ඉඳන් පටන් ගමු. එතකොට මේකේ තියෙන්නේ BeCl2 බෙරලියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ් සහ බේරියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංකය අඩු වන පිළිවෙලට. එතකොට වැඩිම ද්‍රවාංකයක් තියෙන එක ඉස්සෙල්ලා ලියන්න ඕනි. මේකෙත් ඇනායනය පොදුයි, කැටායනය වෙනස් වෙන්නේ. කැටායනය කුඩා වෙනකොට ද්‍රවීකරණය වැඩි. කැටායනය කුඩා වෙනකොට ද්‍රවීකරණය වැඩි, සහසංයෝජ ලක්ෂණ වැඩි. එතකොට බේරියම් ක්ලෝරයිඩ් වල කැටායනය විශාලයි, ඒක නිසා ද්‍රවීකරණය අඩුයි, අයනික ලක්ෂණ වැඩි. ඒක නිසා බේරියම් ක්ලෝරයිඩ් තමයි වැඩිම ද්‍රවාංකයක් තියෙන්නේ. ඊගාවට ඊට වඩා අඩුයි කැල්සියම් ක්ලෝරයිඩ් වල, ඊගාවට අඩුයි බෙරලියම් ක්ලෝරයිඩ් වල. එතකොට මේ විදිහට තමයි වෙනස් වෙන්නේ ද්‍රවාංකය මේ සංයෝග තුනේ. ඊළඟට අපි බලමු බන්ධන කෝණය අහන්නේ සංයෝග තුනක. මේ බන්ධන කෝණය බලන්න අපි ව්‍යුහය මොකක්ද කියන එක දැනගන්න ඕනි. අපි ව්‍යුහ තුන ඇඳලා බලමු. එතකොට මේ දීලා තියෙන සංයෝග තුනේ ව්‍යුහ මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ තියෙන්නේ ත්‍රිකෝණාකාර පිරමිඩීය ව්‍යුහයක්. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. මේකෙත් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැඩයත් චතුස්තලීයයි. මේකේ හැඩය තලීය සමචතුරස්‍රාකාර. එතකොට තලීය සමචතුරස්‍රාකාර ව්‍යුහයේ බන්ධන කෝණය අංශක 90යි. චතුස්තලීය ව්‍යුහයේ 109යි. මේකේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය තියෙන නිසා මේකේ බන්ධන කෝණය 109ට වඩා අඩු වෙනවා. එතකොට අපි අහන්නේ බන්ධන කෝණය වැඩිම එක මොකක්ද කියලා. වැඩිම එක තමයි SiCl4. බන්ධන කෝණ වෙනස් වෙන්නේ මේ ආකාරයට. මේකේ අංශක 90යි. ඒක නිසා ඒක අඩුම. ඊගාට වැඩිම බන්ධන කෝණයක් තියෙන්නේ මේ සංයෝගයට. ඊගාවට මේකේ අතරමැදි ස්වභාවයක් තියෙන්නේ මේ සංයෝගයට. මේ ආකාරයට තමයි මේක වෙනස් වෙන්නේ. ඔක්සිජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය බලන්න ඕනි. මේකටත් අපි ව්‍යුහ ඇඳලා බලමු. මේ සංයෝග තුන
මේකේ ඔක්සිජන් මත ඍණාරෝපණයක් තියෙනවා. මෙතන ඔක්සිජන් මත ධනාරෝපණයක් තියෙනවා. මෙතන ආරෝපණයක් නැහැ. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා ධනාරෝපණ තියෙනකොට. විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා ඍණාරෝපණ තියෙනකොට. ඍණාරෝපණ තියෙනකොට විද්‍යුත් ඍණතාවය අඩුයි. ඒ අතරමැදි ස්වභාවයක් තමයි ගන්නෙ උදාසීන පරමාණුවක. එතකොට මේකේ වෙනස් වෙන්නේ වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන H3O+ වලට ඊගාවට H2O වලට ඊට පස්සේ අඩුම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ හයිඩ්‍රොක්සිල් අයනයට. මේ ආකාරයට තමයි එතකොට මේක විචලනය වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේදී අපි බලමු NO බන්ධන දිග වෙනස් වෙන්නේ කොහොමද කියලා. සංයෝග හතරක් දීලා තියෙනවා. ආයනයක් සහ අණු දීලා තියෙනවා. ආයන දෙකක් සහ අණු දෙකක් දීලා තියෙනවා. අපි ඒකෙත් ව්‍යුහය ඇඳලා බලමු. මොනවද තියෙන බන්ධන වර්ග NO බන්ධනය මොන වර්ගයකක්ද කියලා. අපි මේ සංයෝග තුනේ ව්‍යුහ ඇන්දොත් මේ ආකාරයට තමයි එන්නේ. එතකොට මේක ත්‍රිත්ව බන්ධනයක්, මෙතන ද්විත්ව බන්ධනය, මෙතන සහ මෙතෙන්ට ගමන් කරනවා සංප්‍රයුක්ත ව්‍යුහ දෙකකදී. එතකොට මේ සංයෝගයේදී ද්විත්ව බන්ධන සහ තනි බන්ධන අතර අතරමැදි ලක්ෂණයක් පෙන්වුම් කරනවා. මේකේ NO බන්ධනයේ විදිහමයි ද්විත්ව බන්ධනයක්. මේකේ තියෙන්නේ NO බන්ධනය තනි බන්ධනයක්. අපි කිව්වා බන්ධන දිග වැඩිම තනි බන්ධනවල ඒක නිසා වැඩිම NO බන්ධන දිගක් තියෙන්නේ NH2OH වලට. ඊළඟට අපි කිව්වා අඩුම බන්ධන දිගක් තියෙන, ඒ කියන්නේ කෙටිම බන්ධන තියෙන්නේ ත්‍රිත්ව බන්ධනයට. ඒක නිසා NO+ කියන එක අයනය තමයි අඩුම බන්ධන දිගක් තියෙන්නේ. තනි බන්ධනයට වැඩිම බන්ධන දිගක් තියෙනවා. ඊගාවට මෙතන තනි බන්ධන සහ ද්විත්ව බන්ධන අතරමැදි ස්වභාවයක් තියෙනවා. මෙතන ද්විත්ව බන්ධන තියෙනවා. ඒක නිසා මේ අතරමැදි ස්වභාවයකට තමයි ඊගාවට බන්ධන දිග වැඩි වෙන්නේ. ඊළඟට ද්විත්ව බන්ධන ඔය ආකාරයට වෙනස් වෙන්නේ මේකේ බන්ධන දිග වැඩිම එකේ ඉඳලා අඩුම එකට. ඊළඟට අපි බලමු සංප්‍රයුක්ත ව්‍යුහ අඳින සහ ලුයිස් ව්‍යුහ අඳින ප්‍රශ්නයට යමු. මේකේ දීලා තියෙනවා දෙක සයනු ගුවනිඩින් කියන අණුව
සඳහා පිළිගත හැකි වඩාත්ම සුදුසු ලුයිස් ව්‍යුහය අඳින්න කියලා. අපි ලුයිස් ව්‍යුහය අඳිමු. දැන් ඕගලන්ට දීලා තියෙනවා සැකිල්ල මේ ව්‍යුහයේ තියෙන්න පුළුවන් මේ අණුවේ තියෙන්න පුළුවන් සැකිල්ල දීලා තියෙනවා. දැන් අපි ලුයිස් ව්‍යුහය අඳින්න අපි බලමු මේ අණුවේ තියෙන මුළු සංයුතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද කියලා. මුළු සංයුතා ඉලෙක්ට්‍රෝන ගණන ගණනය කරනකොට නයිට්‍රජන් පරමාණු 4ක් තියෙනවා 4 වරක් 5 20යි. කාබන් පරමාණු 2යි 4 වරක් 2 8යි. හයිඩ්‍රජන් 4ක් තියෙනවා. ඒකට 4යි ධන සහ ඍණ ආරෝපණ නැහැ. මුළු ඉලෙක්ට්‍රෝන ගණන 32යි. යුගල් කළාම යුගල් 16යි. බන්ධන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක්. 16න් 9ක් අපි අඩු කරනවා. ඉලෙක්ට්‍රෝන යුගල් 7ක් තියෙනවා. අපි දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල් 7 බෙදා දෙමු. දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල් 7 බෙදලා දෙනවා. නයිට්‍රජන්ට 3යි 4යි 5යි 6යි 7යි විදිහට. දැන් කාබන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. බන්ධන 2යි තියෙන්නේ. මෙතන තියෙන්නේ බන්ධන 3යි. අපි බලමු මේක කොහොමද ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන විදිහට ඉලෙක්ට්‍රෝන ටික බෙදා දෙන්නේ කියලා. මෙතන NC බන්ධනේ මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් මකලා අපිට පුළුවන් මෙතන බන්ධනයක් දාන්න. දැන් කාබන්ට බන්ධන 3යි. තවත් ඉලෙක්ට්‍රෝන යුගලයක් මකලා අපිට පුළුවන් බන්ධනයක් දෙන්න. දැන් හරි. දැන් නයිට්‍රජන්ට බන්ධන 3කුයි එකසර යුගලයකුයි තියෙනවා. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. කාබන්ටත් 8ක් තියෙනවා. මේ නයිට්‍රජන්ටත් 8ක් තියෙනවා. මෙතෙන්ට එකක් අඩුයි. ඉලෙක්ට්‍රෝන යුගලයක් මදි. ඒක නිසා අපි මේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය වෙනුවට බන්ධනයක් යොදනවා. දැන් හරි කාබන්ට මෙතන බන්ධන 4යි. මෙතනත් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය තියෙනවා. මෙතනත් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය තියෙනවා. මෙතනත් තියෙනවා. මේක තමයි පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. ඊළඟට මේකේ මේ අණුව සඳහා පිළිගත හැකි ලුයිස් ව්‍යුහ 4ක් අඳින්න කියනවා මේ දීලා තියෙන එක හැර. අපි බලමු කොහොමද අඳින්නේ කියලා.
දැන් මේ බන්ධනයේදී අපි ඊගාව ව්‍යුහය අඳිමු සංප්‍රයුක්ත ව්‍යුහය. එතකොට මේ ෆයි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට එනවා. එතකොට මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන අඩුවක් ඇති වෙනවා. ඒ අඩුව පුරවන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන් ප්‍රදානය කරලා බන්ධනයක් හැදෙනවා. ඒ ව්‍යුහය තමයි මේ. මෙම අණුව සඳහා ඇඳිය හැකි සියලු සංප්‍රයුක්ත ව්‍යුහ තමයි මේ ඇඳලා තියෙන්නේ. මෙතනදී මම කිව්වා ඔයගොල්ලන්ට මේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතෙන්ට සංක්‍රමණය වෙනවා. එතකොට මෙතෙන්ට අඩුවක් ඇති වෙනවා. ඒ අඩුව පුරවන්න මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතන බන්ධනයක් හදන්න දායක වෙනවා. ඒ ව්‍යුහය මේ. ඒ වගේම ව්‍යුහයක් තමයි මේ ද්විත්ව බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතන තියෙන එක මෙතෙන්ට දායක කරන්නත් පුළුවන්. මේ තියෙන යුගලය මෙතෙන්ට දායක කරලා බන්ධනයක් හදන්නත් පුළුවන්. ඒක නිසා ඒකට අපිට ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. ඒ ව්‍යුහ දෙක තමයි මේ. ඊළඟ ව්‍යුහයේදී මෙතන තියෙන ත්‍රිත්ව බන්ධනයේ ෆයි ඉලෙක්ට්‍රෝන යුගලයක් මේ නයිට්‍රජන්ට මතට ගමන් කරනවා. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වෙනවා. ඒ අඩුව පුරවන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතෙන්ට ගමන් කරනවා. එතකොට එතන හැදෙනවා අලුත් බන්ධනයක්. එතකොට මේ බන්ධන ටික ද්විත්ව බන්ධන දෙකක් එනවා මේ අතරට. එතකොට මේ NH2 බන්ධනය ඒ විදිහටම තියෙනවා. මේකෙම මෙතෙන්ට ද්විත්ව බන්ධනය ඇවිල්ලා ව්‍යුහයක් අඳින්න පුළුවන්. ඒ ව්‍යුහය තමයි මේ. ඔය ආකාරයට මේකට අඳින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩක් තියෙනවා. ඒ වයින් හතරක් තමයි ඔබට ලියන්න කියන්නේ. දැන් මේ ව්‍යුහයේ අපි ඕගොල්ලන් කලින් ඇඳපු ව්‍යුහයේ අහනවා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියේ එක් පරමාණුවේ ඊගාවට හැඩය සහ මොහොම්කරණය කියන එක.
අපි මේ අණුවේ අංකණය කරගන්නවා 1 2 3 4 5 6 කියලා ප්‍රශ්නේ දීලා තියෙන විදිහට. එතකොට අපිට පහසුයි මේක කරන්න. C2 කියන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මේකේ VSEPR එකක දෙකයි තියෙන්නේ. ඒක නිසා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීයයි. හැඩයත් රේඛීයයි. මුහුම්කරණය sp. ඊගාවට N3 කියන එකේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. හැඩය කෝණිකයි. මුහුම්කරණය sp2. C4 කියන එකේ VSEPR යුගල් 3යි තියෙන්නේ. මුහුම්කරණය sp2 ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි. හැඩයත් තලීය ත්‍රිකෝණාකාරයි. ඊළඟට N5 හරි N6 හරි මේ දෙක සමානයි. ඒක නිසා මේ දෙකේ ඕනම එකක් VSEPR ඒකක ගණන මේකේ 4යි. එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැඩය ත්‍රිකෝණාකාර පිරමිඩීයයි. මුහුම්කරණය sp3. ඊගා ප්‍රශ්නෙන් අහන්නේ අපි ඉස්සෙල්ලා ඇඳපු ලුයිස් ව්‍යුහයේ බන්ධන කෝණවල අගයන් දාලා සැකිල්ලේ දල සටහනක් අඳින්න කියලා. අපි බන්ධන කෝණ දක්වනකොට මෙතන ඉඳන් මෙතෙන්ට එන්නේ රේඛීය හැඩයක් තියෙන්නේ. මේක වටේ තියෙන්නේ තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක්. හැඩය එන්නේ කෝණිකයි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර වුණාට හැඩය කෝණිකයි. ඒක නිසා මේ දෙක අතර කෝණයක් තියෙන්න ඕනි. මේ ඇඳලා තියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට රේඛීයයි. මේ නයිට්‍රජන් පරමාණුව වටේ කෝණික හැඩයක් තියෙන්නේ. ඊළඟට මෙතන කාබන් වටේ තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක් තියෙන්නේ. මේ දීලා තියෙන්නේ තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහය. බන්ධන කෝණ ගත්තාම තලීය ත්‍රිකෝණාකාර වෙනකොට බන්ධන කෝණය 120යි. එතකොට මේ බන්ධන කෝණ තුනම ආසන්න වශයෙන් 120යි. ඊළඟට මෙතන තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හැඩය කෝණිකයි. එතකොට මේ බන්ධන කෝණය 120ට වඩා අඩුයි. එතකොට මේක 120 115ක් 16ක් ඒ වගේ අගයක් වෙන්න පුළුවන්. ඊළඟට මෙතන මේ කාබන් මේ බන්ධන කෝණය NCN කියන බන්ධන කෝණය අංශක 180යි. ආසන්න වශයෙන්. ඔය විදිහට තමයි අපි මේකේ හැඩය දල සැකිල්ල අඳින්නේ. ඊළඟට අහනවා N එක C එක පරමාණු වල මුහුම් කාක්ෂිකද පරමාණුක කාක්ෂිකද බන්ධනය හැදෙන්න දායක වෙලා තියෙන්නේ කියලා. සිග්මා බන්ධන හැදෙන්න දායක වෙන කාක්ෂික මොනවද කියලා තමයි අහන්නේ. එතකොට මෙතන මුහුම්කරණය sp මුහුම්කරණයක් තියෙන්නේ. ඒක නිසා sp කාක්ෂිකය n එක sp c2 sp. ඊගාවට ඊගාව එකේදී අහනවා C2 sp N3 වෙනි කාබන් එකේදී sp2. මේකේදී C4 එකේදී
sp2. ඊළඟ එකේදී අහන්නේ ප්‍රශ්නේ CH3Cl CH3I වල කියන රසායන ද්‍රව්‍ය දෙකේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ විශාලම ද්විද්‍රව ගූර්ණයක් තියෙන්නේ මොකටද කියලා. විශාලම ද්විද්‍රව ගූර්ණයක් තියෙන්නේ CH3Cl වල. මොකද CCl බන්ධනය ද්‍රවීකරණය වැඩි Ci බන්ධනයට වඩා. එතකොට ද්විද්‍රව ගූර්ණය වැඩි CH3Cl වල. ඊගාවට වඩා ප්‍රබල ලන්ඩන් අපකිරණ බල තියෙන්නේ CH3I වල. මොකද අණුව විශාලයි, සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි. එතකොට අපකිරණ බල හදන්න තියෙන පෘෂ්ඨය වැඩි. ඒක නිසා CH3I වල තමයි උත්තරේ. ඊගාව එක වඩා ප්‍රබල මුළු අන්තර් අණුක ආකර්ෂණ බල තියෙන්නේ CH3I වලට. මෙම ද්‍රව්‍ය දෙක හැදෙද්දී වඩා ප්‍රමුඛ වන අන්තර් අණුක බල වර්ගය තමයි ලන්ඩන් බල. ඊළඟට අපි බලමු 2016 ප්‍රශ්නේ CN4 අණුව ගැන අහන්නේ. ඒකේ සැකිල්ල දීලා තියෙනවා. NN බන්ධන දිග ආසන්න වශයෙන් සමානයි කියලා කියනවා. වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න කියනවා. දැන් මේ දෙකේ බන්ධන දිග සමාන වෙන්න ඕනි. ඒක නිසා ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. ධන සහ ඍණාරෝපණයක් එනවා. ඒක නිසා පරමාණුව මේ පරමාණු මත ධනාරෝපණයකුයි මෙම නයිට්‍රජන් පරමාණු මත ඍණාරෝපණයකුයි ඇවිල්ලා ඒක උදාසීන වෙලා තියෙනවා. ඒක නිසා මේ අණු උදාසීනයි, ආරෝපණ නැහැ. මේක තමයි වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය. ඊගා ප්‍රශ්නෙන් අහන්නේ මෙම අණුව සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න කියනවා. මේ ඇඳලා තියෙන්නේ ඒකට තිබිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ. මේ වයින් ඕනම තුනක් ඔයගලන්ට අඳින්න පුළුවන්. දැන් අපි බලමු මේ අණුවේ කාබන් පරමාණුව මත N2 පරමාණුව මත සහ N3 පරමාණුව මත VSEPR යුගල් ගාන ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය හැඩය සහ මුහුම්කරණය කොහොමද කියලා. කාබන් පරමාණුවේ VSEPR යුගල් 2යි, හැඩය රේඛීයයි, ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය රේඛීයයි. N2 පරමාණුව මත VSEPR යුගල් 3යි, ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි, හැඩය කෝණිකයි, මුහුම්කරණය sp2 මුහුම්කරණයක් තියෙන්නේ. මේ කාබන් පරමාණුව මත තියෙන sp මුහුම්කරණයක්. ඊගාවට N3 කියන
පරමාණුවේ VSEPR යුගල් 2යි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීයයි, හැඩය රේඛීයයි, මුහුම්කරණය sp. ඊළඟ එකේදී අහනවා ප්‍රශ්නෙන් වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ N2ටද N3ටද කියලා. ඒකෙන් හේතුව දක්වන්න කියනවා. වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ N3 කියන නයිට්‍රජන් පරමාණුවට තමයි වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ. ඒකට වඩා අඩුයි N2 කියන එකේ විද්‍යුත් ඍණතාවය. ඒකට හේතුව තමයි N3 කියන එකේ තියෙන්නේ sp මුහුම්කරණයක්. N2 කියන එකේ තියෙන sp2 මුහුම්කරණයක්. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා S ලක්ෂණය වැඩි වෙනකොට. ඒක නිසා N3 කියන එකේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ වගේම තවත් කාරණයක් බලපානවා විද්‍යුත් ඍණතාවයට. මෙතනින් N3 කියන පරමාණුව මත ධනාරෝපණයක් තියෙනවා. මෙතන ආරෝපණයක් නැහැ. ධනාරෝපණය වැඩි වෙනකොට ධනාරෝපණයක් තියෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි. ඊගාව ප්‍රශ්නෙන් අහන්නේ එක එක සිග්මා බන්ධන සෑදීමට දායක වන මුහුම් කාක්ෂික හෝ පරමාණුක කාක්ෂික ලියන්න කියලා. N1 කියන එකේ මේකේ 2p කාක්ෂිකය වෙන්නත් පුළුවන්. මේ N1 කියන පරමාණුවේ 2p කාක්ෂිකය වෙන්නත් පුළුවන්. sp කාක්ෂිකය වෙන්නත් පුළුවන්. මේකේ sp කාබන් වල. ඊගාවට මෙතන N2 කියන එකේ අපි ඉස්සෙල්ලා කතා කළා sp2. ඊළඟ එකේ N3 වල sp. ඊළඟට N3 කියන එකේ sp. N4 කියන එකේ sp2 වෙන්නත් පුළුවන්. 2p කාක්ෂිකය වෙන්නත් පුළුවන්. මේ වාක්‍යයෙන් අහන්නේ සත්‍යද අසත්‍යද කියලා. පළවෙනි වාක්‍යයේ තියෙන්නේ SF6 සහ OF6 කියන අණු දෙකම ස්ථායී කියලා කියනවා. SF6 අණුවක් තියෙන්න පුළුවන් වුණාට OF6 කියන අණුවක් තියෙන්න විදිහක් නැහැ. මොකද ඔක්සිජන්ට බන්ධන 6ක් හදන්න බෑ. ඒක නිසා ඒ වගන්තිය අසත්‍යයි. ඊළඟ වගන්තිය බලමු අපි. මේ දීලා තියෙන අණු තුනේම ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. ඒවායේ බන්ධන කෝණ වෙනස් කියලා කියනවා. ඒක හරි. මේකේ කෝණික හැඩයක් තියෙන්නේ. එතකොට බන්ධන කෝණය වෙනස් වෙනවා. මේකේ තියෙන්නේ ත්‍රිකෝණාකාර පිරමිඩීය හැඩයක්. මේකේ තියෙන්නේ චතුස්තලීය හැඩයක්. ඒක නිසා මේවායේ බන්ධන කෝණය වෙනස්. ඒක නිසා මේ වගන්තිය සත්‍යයි. ඊගාව වගන්තිය දීලා තියෙන්නේ ක්‍රිප්ටන් සහ ක්සෙනෝන් තාපාංකයට වඩා වැඩි. මේ වගන්තිය අසත්‍යයි. ක්‍රිප්ටන්ගේ තාපාංකය වැඩි කියලා කියනවා ක්සෙනෝන්ගේ තාපාංකයට වඩා. ක්‍රිප්ටන්ගේ පිහිටන්නේ 18 වෙනි කාණ්ඩේ, ක්සෙනෝනුත් 18 වෙනි කාණ්ඩේ. කාණ්ඩේ පහළට යනකොට අණුක ස්කන්ධය වැඩි වෙනවා, පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා, අණුව විශාල වෙනවා. ඒක නිසා පහළ ඉන්න අයගේ තාපාංකය වැඩි ඉහළ ඉන්න අයට වඩා. ඒක නිසා ක්සෙනෝන්ගේ තාපාංකය වැඩි ක්‍රිප්ටන්ට වඩා. ඒක නිසා මේ වගන්තිය අසත්‍යයි. ඊළඟට අපි බලමු 2017 ප්‍රශ්නේ. මේකේ දීලා තියෙනවා ආරෝපණය පරමාණුක ආරෝපණය හොයන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි පළවෙනි කොටසෙන් බලන්නේ. එතකොට පළවෙනි කොටුවට එන්න ඕනි පරමාණුවේ තියෙන සංයුතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට Na කියන එක ඊගාවට එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන යුගලවල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු වෙන්න ඕනි. එතකොට දෙවෙනි කොටුවට එන්න ඕනි NLP කියන එක. ඊගාවට බන්ධන යුගල වලින් භාගයක් එන්න ඕනි. එතකොට NBP කියන එක තුන්වෙනි කොටුවට එන්න ඕනි. ඊගාවට දීලා තියෙන ලුයිස් ව්‍යුහයේ සල්ෆර් වල ආරෝපණය කීයද කියලා ගණනය කරන්න තියෙන්නේ. එතකොට සල්ෆර් වල ඊළඟට සල්ෆර් වල ආරෝපණය මොකද්ද කියලා බලන්නේ. එතකොට
මේකේ මුළු සංයුතා ඉලෙක්ට්‍රෝන ගන්න සල්ෆර් වල 6යි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන 1යි. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන 2යි. එතකොට 6න් 2ක් අඩු වෙනවා 4යි. මුළු බන්ධන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. 8න් භාගයක් 4යි. එතකොට ආරෝපණය 0යි. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ දීලා තියෙන අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න. මේ තියෙන්නේ ඒ ලුයිස් ව්‍යුහය ක්ලෝරීන් මත ධන ආරෝපණයක් එනවා. ක්ලෝරීන් තමයි මධ්‍ය පරමාණුව. ඒක තමයි වඩාත් විද්‍යුත්ඥතාවයෙන් අඩු එක. 2020 කෙටි ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නෙන් දීලා තියෙන්නේ දෙවෙනි ආවර්තයට අයත් M කියන මූල පරමාණුව හදනවලු MCl3 කියන අණුව. එතකොට මේක M අයත් වන කාණ්ඩය මොකක්ද කියලා අහන්නේ. ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා නම් සහ MCl3 කියලා සංයෝගයක් හදනවා නම් MCl3 කියන සංයෝගයේ සාමාන්‍යයෙන් තියෙන්න ඕනි තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක්. ඒ වුණාට මේකේ කියනවා ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන එකසර ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනි. ඒක නිසා මේකට වඩාත්ම සුදුසු උත්තරේ තමයි 4 වෙනි උත්තරේ 15 වෙනි කාණ්ඩේ. නයිට්‍රජන් වුණොත් නයිට්‍රජන් වල NCl3 කියලා එන්න ඕනේ. එතකොට නයිට්‍රජන් මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙන නිසා ද්විද්‍රව ගූර්ණයක් තියෙනවා. ඊගාව ප්‍රශ්නේ බැලුවොත් පෙරොක්සි නයිට්‍රික් අම්ල අණුවක ලුයිස් ව්‍යුහය දීලා තියෙනවා. අඳින්න පුළුවන් අස්ථායි ලුයිස් ව්‍යුහ මොනවද කියලා කීයක් තියෙනවද කියලායි අහන්නේ. දැන් පෙරොක්සි නයිට්‍රික් අම්ලයට අඳින්න පුළුවන් අස්ථායි ව්‍යුහ දෙකක් ඇඳලා තියෙන්නේ. මෙතන අස්ථායි වෙන්න හේතුව තමයි වඩාත් විද්‍යුත් ඍණ පරමාණුවක් මත ධනාරෝපණය තිබීම. ඒ වගේම එක ළඟ ධනාරෝපණ දෙකක් තිබීම. ඒ වගේම ආරෝපණ ව්‍යාප්තිය වැඩි. ඒක නිසා මේ ව්‍යුහය අස්ථායි. මේකෙත් ඊළඟට මේ ව්‍යුහයක් තියෙන්න පුළුවන්. මේ තමයි අස්ථායි ව්‍යුහ දෙක. එතකොට මේකේ උත්තරේ 2. ඊළඟට සංයෝග 5ක් දීලා තියෙනවා. මේ සංයෝග පහේ තාපාංකය වෙනස් වෙන්නේ කොහොමද කියලා ප්‍රස්ථාර දීලා තියෙනවා. එතකොට අපි බලන්න ඕනි පළවෙනියටම දීලා තියෙන්නේ ඇල්කේනයක්. ඊට පස්සේ මේකේ මධ්‍යසාරයක් තියෙනවා. ඒ වායේ දාම එකම අණුක සූත්‍රයේ තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. එතකොට ඒකේ පෘෂ්ඨ වර්ගඵලය අණුව අණුවේ තියෙන ද්‍රවීය බන්ධන ගාන අණුව වෙනස් වෙනවා තාපාංකය. E කියන සංයෝගයේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. C සහ D කියන සංයෝග දෙකේ ද්විද්‍රව ආකර්ෂණ බල තියෙනවා. A සහ B එකේ කියන සංයෝග දෙකේ තියෙන්නේ ලන්ඩන් බල විතරයි. එතකොට වැඩිම තාපාංකයක් තියෙන්න ඕනේ. එහෙනම් E වල E ඉහළින් පටන් ගන්න ඕනි.
ඊගාවට C සහ D ගත්තාම C වල තාපාංකය වැඩි වෙන්න ඕනි D වලට වඩා. ඒ වගේම A සහ B කියන සංයෝග දෙක ගත්තාම A කියන සංයෝගයේ තාපාංකය වැඩි B වලට වඩා. එතකොට මේකේ පිළිතුර එන්නේ ඒ විදිහට එනකොට උත්තරේ 2. ඊළඟට අහන්නේ ඔක්සලේට් අයනයට තිබිය හැකි ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ ගණන කීයද කියලා. මේක තමයි ඔක්සලේට් අයනයට තියෙන්න පුළුවන් ලුයිස් ව්‍යුහය. එතකොට මෙතන ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. මේ ඔක්සිජන් CO බන්ධන ටික මෙතන සමානයි. ඒක නිසා එක ව්‍යුහයක් එනවා මේ විදිහට. ඊගාට තව ව්‍යුහයක් එන්න පුළුවන්. මෙතෙන් ද්විත්ව බන්ධන දෙක ඇවිල්ලා. එතකොට ව්‍යුහ දෙකයි. ඊගාට මේ බන්ධනය ඔහොම තියලා මේ බන්ධනය මෙතෙන්ට එන්න පුළුවන් 3යි. ඊගාට මේ බන්ධනය ඔහොම තියලා මේ බන්ධනය මෙතෙන්ට එන්න පුළුවන්. එතකොට ව්‍යුහ 4යි. මේකේ උත්තරේ 3 ව්‍යුහ ගණන 4යි. ඊළඟට දීලා තියෙන අණුවේ N1 සහ N2 කියන පරමාණු දෙක වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සහ හැඩය පිළිවෙලින් අහනවා. N1 පරමාණුව වටේ චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හැඩය පිරමිඩාකාරයි. ඒ වගේම N2 පරමාණුව මත තලීය ත්‍රිකෝණාකාරයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඒ වගේම හැඩය කෝණිකයි. උත්තරේ 1. ඊගා ප්‍රශ්නේ අහන්නේ 7 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ බෙන්සීන් වල වැරදි ප්‍රකාශය කුමක්ද කියලා. එතකොට බෙන්සීන් වල සංප්‍රයුක්ත මුහුම පහත දක්වලා තියෙනවා. මේකේ වැරද්ද තමයි සංප්‍රයුක්ත ඊතලෙ නෙමෙයි දීලා තියෙන්නේ මේකේ සමතුලිත ඊතලෙ. ඒක නිසා පළවෙනි ප්‍රකාශය මේකේ වැරදි. දැන් මේකේ සල්ෆර් අඩංගු අයන සහ අණු කීපයක් දීලා තියෙනවා. මේවායේ සල්ෆර් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන පිළිවෙලට සකසන්න කියලා කියනවා. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්න බලපානවා කාරණා කීපයක්. මුහුම් කාක්ෂිකයේ S ලක්ෂණ වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඔක්සිකරණාංකය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. සල්ෆර් මත තියෙන ධන ආරෝපණය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. අපි අණු වල ව්‍යුහ ඇඳලා බලමු. මේ තියෙන්නේ ව්‍යුහ ටික. මේකේ sp2 කාක්ෂික මුහුම්කරණයක් තියෙන්නේ. මේකෙත් sp2, මේකේ sp3, මේකේ sp2, මේකේ sp3. එතකොට sp3 මුහුම් කාක්ෂිකවල තියෙන සල්ෆර් වල විද්‍යුත් ඍණතාවය අඩුයි. ඊගාවට මෙතන තියෙන මේ දෙක ගත්තාම sp3 මුහුම් කාක්ෂික තියෙන සල්ෆර් අඩංගු පරමාණු sp3 මුහුම් කාක්ෂිකයේ තියෙන සල්ෆර් අඩංගු පරමාණු දෙක සලකපුවාම මේකේ ධන 6යි ඔක්සිකරණාංකය මේකේ ධන 2යි.
එතකොට ඔක්සිකරණාංකය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒක නිසා මේකේ තමයි අඩුම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ. ඒක නිසා මේක SCl2. ඊගාවට මේක sp3 නිසා ඒ වගේම විද්‍යුත් ඍණතාවය මේකේ වැඩි SCl2 වලට සාපේක්ෂව. ඒක නිසා ඊළඟට සල්ෆර් වල විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ SO4 වල. සල්ෆේට් අයනේ. ඊළඟට sp2 මුහුම් කාක්ෂික 3ක් තියෙනවා. ඒකෙන් ඔක්සිකරණාංකයේ වැඩිම සල්ෆර් ට්‍රයොක්සයිඩ් වල. එහෙනම් ඒක තමයි වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන්නේ. එහෙනම් ඒක තමයි වැඩිම. ඊගාට SO2 සහ සල්ෆයිඩ් අයනේ දීලා තියෙනවා. ඒ දෙකෙන් මුහුම්කරණයත් sp2මයි. ඒ වගේම ඔක්සිකරණාංකයත් ධන 4මයි. ඒකෙදි සලකන්නේ ඒකට සම්බන්ධ වෙලා තියෙන පරමාණු ගණන. එතකොට ඒකේ පරමාණු මේකේ ඔක්සිජන් පරමාණු දෙකක් මගින් තමයි ඉලෙක්ට්‍රෝන අදින්නේ. එතකොට මෙයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒ වගේම මෙයාගේ SO බන්ධන 3ක් තියෙනවා. ඒකෙන් ඊට වඩා ඉලෙක්ට්‍රෝන අදිනවා. ඒක නිසා SO2 වලට වඩා SO3 වල විද්‍යුත් ඍණතාවය වැඩි. ඒක නිසා මේ දෙකේදී SO3 වල විද්‍යුත් ඍණතාවය වැඩි. SO2 වලට වඩා මේකේ පිළිතුර 4. ඊළඟ ප්‍රශ්නේදී තයෝසයනේට් අයනයේ ව්‍යුහ 5ක් දීලා තියෙනවා. ඒකෙන් පළවෙනි ව්‍යුහය තිබිය හැකි එකක්. ඒ වගේම දෙවෙනි ව්‍යුහයත් තිබිය හැකි එකක්. තුන්වෙනි ව්‍යුහයත් තියෙන්න පුළුවන්. පළවෙනි ව්‍යුහය තියෙන්න පුළුවන්, දෙවෙනි ව්‍යුහය තියෙන්න පුළුවන්, තුන්වෙනි ව්‍යුහයත් තියෙන්න පුළුවන්. හතරවෙනි ව්‍යුහය තියෙන්න විදිහක් නැහැ. මොකද කාබන් වටා ඉලෙක්ට්‍රෝන 10ක් ඇඳලා තියෙනවා. ඒක නිසා ඒක වැරදි ව්‍යුහය. ඒ වගේම පස්වෙනි ව්‍යුහයත් වැරදි. එතකොට 4 5 2 අපිට ඉවත් කරන්න පුළුවන්. තුන්වෙනි ව්‍යුහයේ ආරෝපණ ව්‍යාප්තිය වැඩි. ඒක නිසා ඒකත් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන 1 සහ 2කින් දෙවෙනි උත්තරේ තමයි වඩාත්ම පිළිගන්න පුළුවන් පිළිතුර. මොකද සල්ෆර් වලට වඩා නයිට්‍රජන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි නිසා නයිට්‍රජන් මත ඍණ ආරෝපණය තියෙන එක ස්ථායීතාවයෙන් වැඩි. ඒක නිසා පිළිතුර 2. ඊළඟට පහත සඳහන් ද්‍රව්‍යයන්හි තාපාංකය වැඩි වෙන පිළිවෙල කියන්න කියනවා. මේකේ විශාලම අණුව තියෙන CBr4 කියන එකට. බ්‍රෝමීන් විශාලයි. ඒක නිසා වැඩිම තාපාංකයක් තියෙන්නේ CBr4 වලට. ඊගාවට අඩුම තාපාංකයක් තියෙන්න ඕනි හීලියම් වලට. ඊළඟට CBr4 වලට වඩා අඩුවෙන් ඊළඟට එන්න ඕනි CCl4. මොකද අණුව CBr4 වලට වඩා කුඩා අණුවකට තියෙන CCl4. ඊගාවට SiH4 එන්න ඕනි. ඊළඟට අඩු වෙන්නේ CH4. ඊළඟට අඩුම වෙන්නේ හීලියම්. එතකොට 11 වෙනි ප්‍රශ්නේ පිළිතුර 3 තියෙන්නේ.